නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන පින්වත් ගයාන් ප්‍රේමදාස් පින්වත් මහත්මයා විසින් ඔක්තෝබර් මාස 6 වන දින උපන්දිනය සමරන එස් හේමදාස පින්බර පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පැතීම පිණිස, ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් අදහස පෙරදරි කරගෙන තමයි පින්වත්නි අද උතුම් මේ ධර්ම දානමය පින්කම තමන්ගේ ජීවිතේ සිද්ධ කරගන්නේ. පින්වත්නි, අපි සම්බුදු සිතක අසිරිය ධර්ම දේශනා මාලාව යටතේ මේ දිනවල අපි කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානය තුළ පවතින සබ්බත්ථගාමිනීම් පටිපදං යථාභූතං පජානාති. තථාගත සර්වඥ නෙතට පින්වත්නි, මෙතන මේ සර්වඥ නෙත කිව්වට පස්සේ මේ දසබල ඥානයන්ට සංවේදී වෙන හැම එකක්ම සර්වඥ නෙතට අයිති පින්වත්නි. එතකොට හරි ආශ්චර්යයි. එතකොට මේ සියල්ල දන්නා සියල්ල දකින නෙතට සියලු ප්‍රතිපදාවන් දැකීමේ හැකියාව තියෙනවා පින්වත්නි. සියලු ප්‍රතිපදාවන් සංවේදී තථාගතයන් වහන්සේගේ නේත්‍රයට. සියලු ප්‍රතිපදාවන් දැකීමේ හැකියාව භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. ඒ සත්‍යය කයින් වචනින් මනසින් යම් දියුණු කරගන්න අනවබෝධය ඔස්සේ පවත්වන යම් ප්‍රතිපදාවක් තුළින් ඒ සත්‍යයාගේ ජීවිතයට යම් යම් ඉරණමක් කරා ගෙනියනවද, යම් යම් ඉරණමකට ඒ සත්වයා ගොදුරු වෙනවද, ඒ ගොදුරු කරන සෑම ප්‍රතිපදාවක්ම හරි ආශ්චර්යයි. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දකින්නෝ පින්වත්නි ආශ්චර්යයි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපි සරණ ගිහින් තියෙන්නේ. ඒ ශාස්තෘත්වය තුළ අපට එනම් තියෙන පිළිසරණ පරිපූර්ණයි පින්වත්නි. එවන් ශාස්තෘත්වය තුළ අපට තියෙන රැකවරණය පරිපූර්ණයි. එවන් ශාස්තෘත්වය තුළ තියෙන අපට ආරක්ෂාව පරිපූර්ණයි. සද්ධා මාත්‍රයක් යම් ශ්‍රාවකයෙකු තුළ උපදීද සබ්බේතේ සග්ගපරායන, ඔහු සුගතියට ගෙනියන්න තරම් පරිපූර්ණ නිර්මල පිවිතුරු පරම සත්‍යයක් විදියට අත්දකින අවබෝධයකින්, ගුණයන්ගෙන්, විද්‍යාවන්ගෙන්, චරණ ධර්මයන්ගෙන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ යුක්තයි පින්වත්නි. ආශ්චර්යයි. ඉතින් මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිත පහදව ගනිමින් අපි මේ දිනවල කතා කරමින් හිටියේ පින්වත්නි, විශේෂයෙන්ම පරාභව සූත්‍රයෙන් ඒ සත්‍යයගේ මනස තුල ඒ කැරකෙන දේවල් නිසා, පවත්වන වචන නිසා, හසුරවන තමන්ගේ කායික ක්‍රියාවල නිසා ඒ සත්වයා පිරිහීම කරා ගෙනියන, දියුණුව කරා ගෙනියන ප්‍රතිපදාවන් පිළිබඳවද ශාස්ත්‍රුන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා පින්වත්නි. එතකොට හරි පුදුමයි. අපි මේ පරාභව සූත්‍රයට දැන් දේශනා 4ක් අපිට ශ්‍රවණය කිරීමේ භාග්‍යයක් උදා වුණා පින්වත්නි. ඉතින් අද දවසෙත් අපි අනිත් දේශනාව අපි ඉතුරු කොටස තමයි අද ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ.
පින්වත්නි අද තියෙන ගාථාව තමයි ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝ නරෝ ලද්දන් ලද්දා විනාශේති තම්පරා භවතෝ මුඛං ගැහැණුන් වෙත බැඳී ලොල් වී මත් වතුර සූදුව පිනිස කැප කරමින් දිවි යතුර ලද ලද සියලු දේ වනසන විස කතුර ඔහු ළඟ තිබේ පිරිහි යන සැඩ වතුර. හරි ලස්සනයි පින්වත්නි. බුදුරජාණන් දේශනා කළා එතකොට පින්වත්නි ඉත්ති දුත්තෝ. ඉත්ති දුත්ත කියලා කියන්නේ ගැහැණුන් කෙරෙහි ඇලුණු ස්ත්‍රී ලෝල කියන අදහස. එතකොට මේ ස්ත්‍රී වසඟයට පත් සුරා දුත්තෝ ඒ විතරක් නෙමෙයි මත්වෙන දේවල් වලට ලොල් වෙච්ච හිතක් තියෙන කෙනා. පළවෙනි එක ස්ත්‍රීන්ට ලෝලත්වයෙන් යුතු හිතක් තියෙන කෙනා. දෙවෙනි එක මේ මත්වෙන දේවල් වලට ලෝලත්වයෙන් යුතු හිතක් තියෙන කෙනා. අක්ක දුත්තෝ ඒ විතරක් නෙමෙයි. මේ සූදුවට සූදුව කිව්වහම විවිධ අයුරින් පින්වත්නි ජීවිතවල කැරකෙනෝ ඒ ප්‍රදේශ අනුව. දැන් මේ නගර බද වෙනකොට මේක මහා පරිමාණයෙන් විශාල සමාජ ශාලා ඉදි කළා මේ තුනම තියෙන එකම තැනක. හරි පුදුමයි ඒක. ස්ත්‍රී මේ එතකොට මේ තුනින්ම එකම එක්කිනාගේ චිත්තසංතානෙ මේ තුනටම ඇබ්බැහි වෙලා යනවා. ස්ත්‍රී දූර්ත, සුරා දූර්ත, අක්ක දූර්ත. අද මේවා ලංකාවෙත් හරියට සෑහෙන තියෙනවා. එතකොට බලන්න භාගතුන දේශනා කළා ස්ත්‍රී දූත්. එතකොට මේ දුත්ත කියන වචනේ තේරුම තමයි කියන්නේ නොමනා ඇවතුම් පැවතුම් ඇති. එතකොට ලද්දන් ලද්දම් මොකද ලබන දය විනාශේති විනාශේ කරා යනවා කියනවා. ඒතර බලන්න මේ තමන්ගේ ජීවිතේ හරි හම්බ කරගන්න පොඩි ධනෙ වේවා තමන්ගේ ජීවිතේ විනාශ වෙන තැන් ටිකක් තමයි පින්වත්නි මේ කියන්නේ. ඒතර පිරිහීම කරා යන්නේක ඉතින් අහන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සිංහාලෝවාද සූත්‍රයේදී සර්වඥයන් වහන්සේ දේශනා කළ හරි ආශ්‍රය කතමානි ච භෝගානං අපායමුකානි න සේවති. මේ භෝග සම්පත් කියන ඒවා විනාශ කරවන දොරටු 6ක් තියෙනවා කියනවා පින්වත්නි. මොකද්ද? සුරාමීරේ මජ්ජපමා දට්ටා නානු යෝගෝ කෝ ගහපති පුත්ත භෝගානං අපායමුකං. එතකොට මේ මත්වීමටයි ප්‍රමාදයටයි බලන්න හරි ආශ්චර්යයි පින්වත්නි. එතකොට මේ සුරාමීරේ කියන එක බුදුනෙතින් දකිනවා එක පැත්තකින් මත් කරනවා අනිත් පැත්තෙන් ප්‍රමාදයට පත් කරනවා. ඒ වචන දෙක එකතු කළා තමයි මේ වචනේ ඉන්නේ පින්වත්නි. සුරාමීරේ මජ්ජපමා දට්ඨාන. එතකොට මේ මත්වීමටත් ප්‍රමාදයටත් හේතුන මත්පැන් ඒ වගේ මත් ද්‍රව්‍ය තමන්ගේ හරිහම්බ කරපු භෝග සම්පත් විනාශ කරන දොරටුවක් කියනවා ඒක. විනාශ කරන දොරටුවක් කියනවා. ඒ වගේ මොකද්ද? විකාල විසිකා චරියාන යෝගෝ භෝගානං අපායමුකං. හරි පුදුමයි පින්වත්නි මේක හිතන්නේ නැති දෙයක්. අවේලාවෙන් වීදි ගානේ ඇවිදින පුරුදු වෙන එක. ඒක පින්වත්නි භෝග සම්පත් විනාශ කරන දොරටුවක් කියනවා ඒක. ඒ විතරක් නෙවෙයි මොකද්ද? සමජ්ජාපි වරණම් භෝගානං අපායමුකම්. මේ සමජ්ජ කියන වචන තේරුම තමයි පින්වත්නි මේ උත්සව සහිත රැස්වීම විනෝද ගමන් ඒ වගේ දේවල්. ඒතර ඒ වගේ දේවල් තුළ මේ සැරිසරන්න පුරුදු වීම. නැටුම් ගැයුම් ඇතිත සමාජ ශාලාවල නිතර ගැවසෙන්න පුරුදු වීම භෝග සම්පත් ටික ටික තමන්ගේ ජීවිතේ විනාශ කරන දොරටුවක් කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි චුතප්පමා දට්ඨාන යෝගෝ භෝගානං අපායමුකං. ඒ කියන්නේ පින්වත්නි මේ කෙනෙක්ගේ ජීවිතේ මේ සූදුවේ යෙදීම භෝග සම්පත් වෙන මේ දොරටුවක් කියලා කියනවා. ඒ විතරනේ පාපමිත්තානුයෝගෝ භෝගානං අපායමුක. පවිතු මිතුරන් හා එකතු වීම භෝග සම්පත් විනාශ කරන්න හේතු වෙන කාරණාවක් කියනවා.
ඒ තරන්නේ මොකද්ද? අලස්සානු යෝගෝ භෝගානං අපායමක. ආලස්සානු යෝගෝ. ඒ කියන්නේ කොහොමද මේ අලස බව කියලා කියන්නේ? හරි පුදුමයි පින්වත්නි. ජීවිතේ භෝග සම්පත් විනාශ කළා දානවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ හරි පුදුමයි විස්තර කළා පින්වත්නි. ආශ්චර්යයි. චකෝ මේ ගහපති පුත්ත ආදීනවා සුරාමීරේ මජ්ජපමා දට්ඨානානු යෝගෝ සන්දිට්ඨිකා ධනජානි ගෘහපති පුත්‍රය මේ මත්වීමටයි ප්‍රමාදයටයි හේතු වෙන මේ මත්පැන් මද්‍රව්‍ය භාවිතයේදී විදි දුර්විපාක හයක් තියෙනවා කියන. පළවෙනි එක මොකද්ද? තමාගේ ඇස් පන අපිට තමන් හරි හම්බ කරලා ධනෙ මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. දැන් ගම්බද බලන සාමාන්‍යයෙන් නූගත් ප්‍රජාව ඇබ්බැහි වෙලා තියෙනවා. සමහරවිට එදිනෙදා කුලී වැඩ කරගෙන එනකොටම ඒකින් භාගයටත් වඩා ඒ තැන් වලට දීලා තමයි එන්නේ පින්වත්නි. භාගයටත් වඩා. එතකොට මේ ඒ වගේ මිහිල් අධ්‍යාපනය ලැබු මිනිස් පවා අද නගරබද රැකියා කරලා එන ගමන් ඒ තැන් තියෙනවා. ඒ තැන් වලින් ධනෙන් භාගයටත් වඩා වියදම් කරන් තමයි ගෙදරට එන්නේ. නැද්ද බලන්න? මේක ජීවිතවල අද විශාල ව්‍යසනයක් බවට පත් කරලා තියෙනවා. මේවද රාජ්‍ය අනුග්‍රහය මුල් කරගෙන විශාල ව්‍යසනයක් උපද්දලා තියෙනවා මේ රටට. එක පැත්තකින් මිනිස්සයා කුසලය කියන දේ තුල මේ හිත පවත්වන්නෙම නෑ ප්‍රමාදේ. ඊළඟට තමයි මත් වෙලා ගෙදරට එන්නේ. දරුවෝ දිහා, බිරිඳ දිහා, දෙමව්පියෝ දිහා වැදගත් සිතකින් බලන වැදගත් කතාවක නියැලෙන එයාට ඒ අවස්ථාව ගෙදරට එනකොට, ගමට එනකොට, ඒ පරිසරයට එනකොට එයා අහිමි කරගෙන ඉන්නේ. පිරිසක් අතරට යනකොට ඒක අහිමි කරගෙන යන්නේ පින්වත්නි. එච්චර ජීවිතේ විනාශයක් අත්පත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි කියන මොකද්ද? ඊළඟ කලහ පවඩණී. කොයි තැන ගෙදර දරුවෝ එක්ක වේවා, බිරිඳ එක්ක වේවා, දෙමව්පියොත් එක්ක වේවා, සහෝදරයොත් එක්ක වේවා, ඥාතීන් එක්ක වේවා, යාළුවොත් එක්ක වේවා, සමහර බස් එකේ වේවා. කොයි වෙලාවෙ බලන්න මොකක්ද තියෙන්නේ? එක්ක බැන ගන්නවා, අඩදබර කර ගන්නවා, කලහ කර ගන්නවා. බස් එකකින් ඉන්නෙත් කලහ කරගෙන, බහින්නෙත් කලහ කරගෙන, මග දිගට එන්නෙත් කලහ කරගෙන නැද්ද බලන්න? ගෙදර එනකොට මොකද වෙන්නේ? ගෙදර එනකොටම නෝනත් එක්ක කලහ කර ගන්නවා, දරුවොත් එක්ක කලහ කර ගන්නවා, දෙමව්පියෝ නම් ඉන්නේ දෙමව්පියොත් එක්ක කලහ කර ගන්නවා. එයි මොකද අර බීර වෙලි වෙලා එනකොට නෝනගේ හිතට ප්‍රිය නෑ. බලන්නේ ඔරෝලා. ඔරෝල බලන එක අරයාගේ ජීවිතේට මොකද වෙන්නේ? ඒකම ගහ ගන්න හේතුවක් වෙනවා. බැන ගන්න හේතුවක් වෙනවා. දරුව මග හරිනවා. ඒක ගහ බැන ගන්න හේතුවක් බවට පත් කර ගන්නවා. හරි පුදුමයි පින්වත් මේවා. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ රෝගානං ආයතනං ඒ විතරක් නෙවෙයි කියන රෝගවලට කැදැල්ලක් කියලා කියනවා පින්වත්නි. මේ බීම කියලා කියන්නේ අද වකුගඩු රෝග කියයි, යක්මා රෝග කියයි, බොහෝ දෙනෙක්ගේ විශාල තමන්ගේ ජීවිතයේ මේ ශරීර අවයවයන් සමහරවිට හානිද, සමහර අය මගදී එනකොට පින්වත්නි ඇක්සිඩන්ට් වෙනවා, අතපය නෑ ඊට පස්සේ. සමහරවිට ඊට පස්සේ අංශභාගය හැදෙනවා, සමහරට කොහේ හරි වැටිලා. සමහර අය සර්පයෝ දෂ්ට කරලා ඇස් පේන්නේ නැතු යනවා. ඒ වගේ සිද්ධි ඔබ දැකලා සමහර කට්ටිය. ඊළඟ දේශනා කරන අකිද්දි සංජානති. ඒ විතරක් නෙවෙයි කියනවා මෙයා ගැන මහා අපකීර්තියක් උපදවලා දෙනවා කියනවා. මොකද වෙන්නේ? අපකීර්තියක් උපද්දලා දෙනවා කියනවා. කයේ වසාගත තැන් බාහිරට පෙන්න හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. මෙන්න මේ කියන දුර්ගුණ හයින් පිරිපිරි යනවා කියන කුමක් එක්කද? මත්පැන් මද්‍රව්‍ය පානයත් එක්ක. ඊළඟ දේශනා කරන ගෘහපති පුත්‍රය අවේලාවේ වීදි ගානේ ඇවිදීමේ දුර්විපාක හයක් තියෙනවා කියනවා. මොනවද? තමන් පරිස්සම් කරගන්නේ නැහැ කියන තමන්. දැන් බලන්න අවේලාවේ වීදි ගානේ යනකොට සමහර හොර හතුරු ටිකක් තමන්ට හානියක් කරනවා. සමහර විවිධ කලබල තියෙනවා. තමන්ට හානි කරනවා. සමහරට අවේලාවේ වීදි ගානේ යනකොට. සමහරලාට සල්ලාල ස්ත්‍රීන්ට, සල්ලාලයන්ට යට වෙලා යනවා. සමහරලාට ගොඩක් අය ඊළඟ වෙන එකක් තමයි සමහර විට මේ ඒකත් එක්කම පාප මිත්‍රයොත් එක්ක එකතු වෙනවා සමහර විට.
සමහරලාට ජීවිතය ගත්තොත් එහෙම සුරාවට සූදුවට මේ ඔක්කොටම සමහරලාට ජීවිතේ යට වෙන්න මේ අවේලාවේ වීදි සංචාරය සෑහෙන බලපානවා. සමහර අය මිනිමෙරුම් වලට අහු වෙනවා. හොරකම් අහු වලට හිරේ දානවා සමහර. මේ අවේලාවේ වීදි ගානිය වෙන්න කියලා. හන්දි ගානේ හතරමං හන්දි ගානේ බෝක්කුඩ පාලං උඩ ගම්බදන. නගරබද ගත්තොත් එහෙම ওই වීදි ගානේ ඇවිද ඉන්නවා. මේක පින්වත් ජීවිතේ මහා ව්‍යසනයක්. ඊළඟ දේශනා කරනවා ඒ වගේම තමයි කියනවා ඔහු සිය අඹදරුව පරිස්සම් නොකරන ලද්දාහුය. සමහරකට මෙයා වීදි ගානේ ඇවිදින බව දැනගෙන ගෙදරට ඊට පස්සේ විවිධ ව්‍යසන කරන්න අය සමහරලාට ගෙදරට පාත් වෙනවා හිමින් තාලේ. තමන්ගේ අඹුවට, තමන්ගේ දරුවන්ට, ඥාතීන්ට, දෙමව්පියන්ට සමහරලාට තමන් හිරේ විලංගුවේ වැටුණට පස්සේ මේ සමහරලාට යම් හොරකමකට ඔන්නේ අහු වෙනවා. ඊට පස්සේ ගෙදර දොරේ ආයිට මොකද වෙන්නේ? නින්දාව. මිනිමෙරුමකට අහු වෙනවා. ගෙවල් දොරවල් වලට නින්දාව. එක්කෙනෙක් නෝන පාවිච්චි කරන්නේ නැතුණට පස්සේ තව විශාල පිරිසකට පින්වත්නි නින්දා අපහාස අවලාද කොච්චර තියෙනවද බලන්න පින්වත්නි. ඊළඟට දේශනා කරන ඔහු විසින් තමා ළඟ ඇති වටිනා දේ පරිස්සම් නොකරන ලද්දේ වේ. අමුදරුව පරිස්සම් කරන්නේ නැහැ, තමා පරිස්සම් කරන්නේ නැහැ. තමන්ගේ වටිනා සම්පත් මොකද වෙන්නේ? පරිස්සම් කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ. ඒ විතරන්නේ අන්‍යයන් විසින් කරනු ලබන පාපී කටයුතු වලදී මෞත් අවුල්කාරී කියලා සැක කරන්න පටන් ගන්නවා කියන. ඒ විතරක් නේ අභූත චෝදනාවට ලක් වෙන්න පටන් ගන්නවා කියන. බොහෝ දුක් ඇති කර දෙන කරුණු පෙරටු කරගත්තේ වේ කියන. ගෘහපති පුත්‍රනි මිය වනාහි අවේලාවේ වීදි ගානේ ඇවිදීමේ ඇති සයක් වූ දුර්විපාකයන් කියන. සයක් වූ දුර්විපාක. ඊළඟ දේශනා කරන පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සමාජ ශාලාවල යන්න පුරුදු වෙන එකේ දුර්විපාක 6ක් තියෙනවා කියනවා. නැටුම් කොහි තිබේද? එයා හොයන්න පටන් ගන්නවා. ගැයුම් කොහි තිබේද? හොයන්න පටන් ගන්නවා. නාට්‍ය සංදර්ශන කොහි තිබේද? හොයන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ ක්‍රීඩා තියෙන්නේ කොහෙද? කලගෙඩි සංදර්ශන කොහෙද? ඒ කාලේ හැටියට නම් පින්වත්නි. මේ විදියට විවිධ දේවල් දැන් පුරුදුනාට පස්සේ පින්වත්නි එයාට ඉන්න බෑ ගෙදරක. හැමදාම ඔය විවිධ දේවල් හොයා යන්න පුරුදු වෙනවා. එමුන්තෙන් සොයසොය යන කාලයත් ධනයත් වනසා ගන්නවා කියලා. ගෘහපති පුත්‍රය මේ වනාහි නැටුම් ගැයුම් සමාජ ශාලා ආදී නිතර හැසිරීමේ දුර්විපාකයි කියනවා. ඊළඟ දේශනා කරන ගෘහපති පුත්‍රේ ප්‍රමාදයට හේතු වෙන ඊළඟ සූදුවට ලොල් වී සිටීම. මේක දුර්විපාක 6ක් තියෙනවා කියන පින්වත්. මොකක්ද? ජයගත්තේට මොකද වෙන්නේ? පෙරදුණු තැනැත්තා ඇතුළ ඔන්න පලි ගන්න හිතනවා දැන් එයා ගැන. ඔන්න ලොකුම හානිය වෙන්නේ. ජය ගන්නවා ඊට පස්සේ වෛරක්කාරී බිහි වෙනවා පින්වත්නි. ලේසි නෑ. ඒ නිසා මේ සූදු වලින් ලබන ජයට පින්වත්නි හරි භයානක පැත්තක් තියෙනවා. මොකද ඊළඟට දැන් එයා දිගට මේ සූදුවට ගොදුරු කරගන්න මහන්සි ගන්න එක සැරයක් ජය ගත්තොත් අර ටික ඔක්කොම ධනෙ හූරා ගන්න අනිවාර්යෙන් කටයුතු කරනවා පින්වත්නි. ආවේ නැත්තම් මොකද වෙන්නේ? ඒක වෛරයක් ඇති වෙනවා. නිසා ඒ වගේ දේවල් වලින් හරි හම්බ කරන ජීවිතේ කිසි තේරුමක් නැහැ පින්වත්. බය තියෙන ඊළඟට ඇති කෙනෙක්. ඇයි මොකද යන්නේ සූදුකාරයෝ පිරිසක් ගාවට යන්නේ. සූදුකාරයෝ පිරිසක් ගාවට ගිහිල්ලා යන් ධනයක් උපයනවා නම් පින්වත් බයක්මයි උපදින්නේ. මොකද එතන ඉන්නේ සත්පුරුෂයෝ නෙමෙයි. සමාජ ශාලාවල ගිහිල්ලා ඉන්නේ සත්පුරුෂයෝ නෙමෙයි. අවේලාවේ ඇවිදින්න පුරුදුනාට පස්සේ ඒකට එකතු වෙන්නේ සත්පුරුෂයෝ නෙමෙයි. මත්පැන් මද්‍රව්‍ය පානයත් එකතු වෙන සත්පුරුෂයෝ නෙමෙයි. එකතු වෙලා ඉන්නේ අසත්පුරුෂ පිරිසක්. තමන්ගේ ජීවිතේට, දරුවන්ගේ ජීවිතේට, බිරිඳගේ ජීවිතේට, තමන්ගේ දෙමව්පියන්ගේ ජීවිතේට කොයි වෙලාවෙ ව්‍යසනයක් කරයිද කියන්න දන්නේ නැහැ පින්වත්නි. ඒ තරම් භයානකයි මේවත් එක ඊළඟ තමන්ගේ පිටිපස්සේ එකතු වෙන දේවල් ටික. ඊළඟ දේශනා කරන පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සූදුවට ලොල් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒකේ දුර්විපාක තියෙනවා කියන දැන් ඔන්න පෙරදුණු තැනැත්තා තුළ වෛරයක් ඇති වෙනවා කියනවා. පෙරදී ගිය විට මොකද වෙන්නේ? නැති වුණා තමන් හදිසියෙන් පෙරදුණා මොකද වෙන්නේ? ඊට ෂෝක් කර ඉන්නවා. අයියෝ මෙච්චර නැති වුණා, මෙච්චර නැති වුණා. උහුල්ලලා ඉන්නවා ඊට පස්සේ ජීවිත කාලෙම.
නැද්ද බලන්න? ඒ විතරක් නෙවෙයි තමාගේ ඇස් පන අපිට ධනෙ මොකද වෙන්නේ? නැසි යනවා පින්වත්නි. හරි පුදුමයි ඒක. මේ සූදුව රැබ්බැහි වුණාට පස්සේ ධනෙ ටිකක් හම්බුනොත් එහෙම තව හොයන අදහසින් පෙළඹෙනවා. ඊට පස්සේ තන්න හදිස්සියෙන් නැති වුණා කියලා නැති වෙච්ච එක හොයන්න පෙළඹෙනවා. හරි පුදුමයි ඒක. එච්චර ඕනේ සමහර ගෙවල් වල පොඩි දේවල් ගන්න ලොතරයි කියලා ගන්න සමහර කට්ටිය. බලන්න සමහර කට්ටිය ඇබ්බැහි වුණාට පස්සේ 10ක් 20ක් ඇදුනොත් එහෙම ආයෙ ගන්නවා. ඉවරයක් නැහැ. ඊට පස්සේ බලන්න මේ පෙරදුනා කියලා පෙරදිච්ච එක හදා ගන්න කියලා ආයෙ ගන්න සමහර කට්ටිය. ඒ වගේ පොඩි දෙයක් සමහරට නතර කරගන්න බෑ. හරි පුදුමයි ඒවා. පොඩි දේවල්. ඊළඟ දේශනා කරනවා සභාවකට ගිය විට මොකද වෙන්නේ? එයාට තැනක් නැහැ කියනවා පින්වත්. මේ වගේ කියන්නේ අද වගේ යුගයක නෙවෙයි ඉතින් මේක වැඩිපුර මේ ස්වාක්කාත පින්වත්නි. මේක ගොඩාක් මේ හරියන්නේ ඒ කාලෙට. මොකද අද ඉතින් මේ ගත්තොත් එහෙම මේ අයට තමයි තැන වැඩිපුර තියෙන්නේ සමාජ ගත්තොත් එහෙම. මිනිස්සු නම් වැඩිපුර පාර්ලිමේන්තුවට වැඩිපුර යවන කැමති මේ වගේ කෙනෙක් නේ. ඒ ඕන දෙයක් කරගන්න පුළුවන් නේ. ගුණවත් කෙනෙක් එක මිනිස්සුත් එකතු වෙනවා හරි අඩුයි. ඇයි? Tamanට හිතන දේවල් කරගන්න බෑ. වැඩිපුර කැමති මොන වගේද? මේ වගේ අයත් එකතු වෙන. ඒ Tamanට හිතන දේ කරගන්න පුළුවන්. මිනිස්සු වග කියන්න ඕන මේ රටේ විනාශයට වැඩිපුර. එහෙමයි තියෙන්නේ පින්වත්නි. ඊළඟ දේශනා කරනවා යහළු මිතුරන් ඔහු හෙලා දැක් කතා කරයි කියනවා. මේ පුරුෂ පුද්ගලයා සූදු අන්තුවේකි අමුදරුවන් පෝෂණය කර නොහැකි වශයෙන් ආවාහ විවාහවලදී මොකද වෙන්නේ? එයා පතන්නේ නැහැ කියනවා පින්වත්නි. අකමැතියි කියනවා. ඊළඟ තමයි බුදුරජාණන් දේශනා කරනවා ගෘහපති පුත්‍රේ මේ වනාහි ප්‍රමාදයට හේතු වන සූදුවට ලොල් වී සිටීමේ සයක් වූ දුර්විපාකයි කියනවා. පින්වත්නි බුදුරජාණන් දේශනා කළා මේ උජ්ජේ කියන සූත්‍රයේදී මේ උපදවාගත් මේ භෝග සම්පත් ටික එතකොට විනාශ වෙන මුඛයන් විදියට මේ ස්ත්‍රී දූර්ත බවත්. දැන් අපි සුරාසොඬ ගැන කතා කළා, සූදුව කතා කළා. ඉතින් මේ පාපී යහළුවන් ගැන කතා කළා. ඉතින් ඊළඟ ගොඩ වැදගත්ම දේ තමයි මේ ස්ත්‍රී දූර්ත බව. ඉතින් මේ තරුණ සමාජයේ හරියට තියෙන මෙහෙම එකක්. එතකොට මේ සමහර තරුණ අය ඉන්න හරි පුදුමයි මේ ස්ත්‍රීන් අතරම පිරිවරාගෙන ගැවසීගෙන ඉන්න පුදුම කැමැත්තක් තියෙනවා. නැද්ද බලන්න? සමහරලාට ඒ හේතු කරගෙන පින්වත්නි කාලය පුදුම විදිහට විනාශ කරනවා. සමහරට තමන්ගේ බිරිඳ කියන දේ තමයි මතකත් නැහැ සමහරට. යම් පණිවිඩ කියලා අරව ගේන්න මේ මතක නැහැ. අර එකිනෙක කිනාගේ පණිවිඩවල ඒව කර දිදී ඒව ඇස්සෙම ගැවසි අර කටහඬ අර දැක්ම තුළට ඇලීගෙන ඒවටම කල් මරා ගත කරන චරිතය ඉන්නවා. ඒතර මෙහිම චරිත බර දැන් සමහර තරුණ දරුවෝ මේ විවාහ වෙලත් නැහැ. ඒතර මේක ඒ කාලෙත් තිබුණා ඉතින්. ඒ කාලේ දැන් සමහර රජවරු ගත්තොත් එහෙම අන්තපුරේ ගත්තොත් එහෙම 100 200. මේ මහා පිරිවරක් හදාගෙන යම් ලබන ආස්වාදයක් පින්වත්නි. හැබැයි ඒක පවතින්නේ අපාය මුඛයක් විදිහට පවතින. භෝග සම්පත් විනාශ කරන මුඛයක් විදිහට පවතින පින්වත්නි. එච්චර දූර්ත වීම. ඒතර ගෙදරක ඉන්න බෑ යාට. සතුටක් නැහැ. අර දැක්මම තියෙන්න ඕන. ඒ ශ්‍රවණයම තියෙන්න ඕන. එලි පවතින්නේ. තමන්ගේ ධනෙ හිතු මනාපට ඊට පස්සේ විනාශ වෙලා යනවා. ඒ එක ස්ත්‍රීන්ට ඊට පස්සේ අවශ්‍යතා ඕන උපාකම් ඉෂ්ට කර දිදී තමන්ගේ ධනෙ විනාශ කරගන්නවා. දැන් සමහර අය නිකරුණේ හරි පුදුමයි. ඒ සමහර අයගේ ධනෙ හිතාගන්න බැරි විදියට මේ ස්ත්‍රීන්ට වියදම් කරගන්නවා. මේක අපාය මුඛය තමන්ගේ ධනෙ විනාශ කරගන්න තැනක්. බුදුරජාණන් දේශනා කළා බ්‍රාහ්මණය මෙසේ මේ උපදවගත්තු මේ භෝග සම්පත් විනාශ නොවෙන්න නම් ස්ත්‍රී දූර්ත නොවෙන්න ඕන කියනවා. එහෙනම් මේක මානසික දෝෂයක්. ඊළඟ මොකද වෙන්නේ? සුරා සොඬෙක් නොවෙන්න ඕන කියනවා. සූදුකරුවෙක් නොවෙන්න ඕන කියනවා. කල්යාණ යහළුවන් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕන කියනවා. කල්යාණ යහළුවන්ට නැඹුරු කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕන කියනවා. හරි පුදුමයි. එතකොට මේ ස්වභාවය කියන එක ගිහි සමාජයටත් පැවිදි සමාජයටත්
මට මතකයි ස්ත්‍රීන් සම්බන්ධව භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද කීපයක්ම පනවලා තියෙනවා පින්වත්නි. කීපයක් බලවල තියෙනවා. එච්චර මම කල්පනා කළා එතකොට මේ සංඝාදිශේෂ කියලා මේ පාවිච්චි කරන්නේ වචනේ. එතකොට මේ සංඝාදිශේෂ ශික්ෂාපදවල මේ එතකොට භික්ෂුවකට අත්හැරිය යුතු ආශ්‍රව දුරු කරවන ශික්ෂාවන් මේ බොහෝ ප්‍රමාණයක සමාදන් කරවලා තියෙනවා. අඩුගානේ ස්ත්‍රියක් එක්ක ඒ කාමසේවනයේ හැඟීමක් ඇති වෙන වචනයක් කතා කරන්න බෑ. බලවත් ඇවතකටපත් වෙනවා. බලවත් ඇවතකටපත් කරනවා. එහෙම හදිසියෙන් වචනයක් පිට වුණොත් ඒ භික්ෂුව උපසම්පදා පිරිසිදු උපසම්පදා භික්ෂුන් වහන්සේලා 29ක් ඉදිරියේ පිරිසිදු වෙන විදියට අනුදැනලා තියෙනවා. ඒ තරම් භික්ෂුව කියන චරිතය ඒකෙන් ඈත් කරවලා තියෙනවා. මම කල්පනා කළා එච්චර දෙයක් තථාගතයන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමකට ඒ වගේ දෙයක් අනුදනින්නේ පින්වත්නි. මොකද ඒ තුල එහෙනම් බලවත් සසරේ පුරුදු වෙච්ච ආශ්‍රව තියෙනවා. ඒවට බහුල වශයෙන් සකස් වෙලා තියෙන එතකොට. ඒ ආශ්‍රව බිඳින්නයි සත්‍යය පිරිසිදු කරවන්නයි මහා අනුකම්පාවෙනුයි තථාගතයන් වහන්සේට ඒ වගේ ශික්ෂාපද තුල ශ්‍රාවකයා හික්මවන්නේ. දේශනා කරන බ්‍රාහ්මණය උපමාවක් කියනවා. මහත් වූ පොකුණකට ජලය එන මාර්ගයේද සතරක්ම ඇත්තේ නම් ජලය පිටවන මාර්ගද සතරක් ඇත්තේ නම් එහිලා පුරුෂයෙක්ගේ පොකුණේ ජලය එන මාර්ග විවෘත කරන්නේය. ජලය පිටවෙන මාර්ග වසන්නේය. දැන් ජලය පිටවෙන මාර්ගේ වසනවා. ඇතුළට එන මාර්ග විවෘත කරනවා. වැස්සද මනාකොට වසින්නේ බ්‍රාහ්මණය මිසී ඇති කල්ලි ඒ විශාල පොකුණට අභිවෘද්ධියක්ම කැමති විය යුත්තේය කියනවා. හානියක් නොකමැති යුතුය කියනවා. එසේම බ්‍රාහ්මණය මිසී උපදවාගත් භෝග සම්පත්වල විනාශ නොවීම පිණිස පවතින ආදායම් වෙන මුඛ හතරක් කියන කොමද්ද? ස්ත්‍රී දූර්ත නොවීම, සුරා සොඬෙක් නොවීම, සූදු කරුවෙක් නොවීම, කල්යාණ මිත්‍රයන් නැති, කල්යාණ යහළුවන්ට නැඹුරු වූ, කල්යාණ මිතුරන් ඇත්තෙක් වීද අන්න ඒක තමන්ගේ භෝග සම්පත් දියුණුවක් කරා ගෙනියන්න, අභිවෘද්ධියක් කරා ගෙනියන්න හේතුවක් බවට පත් කරනවා කියන පින්වත්නි. පින්වත්තුන්ට බුදුරජාණන් දේශනා කළා ඒ ගාථා ඊට පස්සේ දෙවිවරු දේශනා කළා ඉතිහේතම් විජානාම අට්ඨමෝසෝ පරාභවෝ නවමම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං අටවන කරුණ පිරිහෙනාද දැනගතිමු පින්වත් භගවතානි අපි පිළිගතිමු. නවවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු. ඕ අදහල මැනව ආදරින් ඉල්ලා සිටිමු. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පතිස්සති දිස්සති පරදාරේසු තම් පරාභවතෝ මුඛං. බුදුරජාණන් දේශනා කළා පින්වත්නි සේහි දාරේහි තමන්ගේ බිරිඳ ඉන්නවා. සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති. නමුත් එයා සතුට හොයන්නේ කොහෙද? සතුට හොයන්නේ කාගෙන්ද? විසංගනන්ගෙන් සතුට වෙනවා කියනවා. සල්ලාල කමේ යන්න එබ්බැහි වෙච්ච ස්ත්‍රීන් ඉන්නවා කියනවා. ඒතකොට ඒ ස්ත්‍රීන් හොයා යනවා කියනවා. අන්න දේශනා කරන දිස්සති පරදාරේසු. එතකොට අන්‍යයන්ගේ බිරින්දෑවරු ඇස්සේ ගැවසෙන චරිත බවට පත් වෙනවා කියනවා. හරි පුදුමයි පින්වත්නි. ඒක පිරිහෙන කාරණාවක්. බලන්න එහෙම චරිත තියෙන කට්ටිය බලන්න. ඒ වගේ චරිත තියෙන කට්ටිය ගත්තොත් එහෙම පින්වත්නි සමහර විට සසරේ පිනකට ධනෙ රැඳිලා තියෙන්න පුළුවනි. කිසිම සමගියක් නැහැ. බිරිඳ වෙන පැත්තක, දරුවෝ තව පැත්තක, ස්වාමියා තව පැත්තක. අඩු ගානේ ගෙදර එක වෙලා කෑම ටිකක් කන්නේ නැහැ. එකට කතා බහක් නැහැ. ගමනක් බිමනක් යන්නේ නැහැ. අඩු ගානේ ගෙදර එකට මොකක් හරි සාද එහෙම දෙයක්වත් කරන්නේ නැහැ පින්වත්. ඒකට අඩු ගානේ පුණ්‍ය කටයුත්තක් වේවා. පිරිස් එකතු වෙලා යම් පවත්වන ප්‍රියසාදයක් වේවා. දෙමව්පියොත් එක්ක එකතු වෙලා ඒ කිසි දෙයක් නැහැ පින්වත්නි. හිතු මනාපේ
මේ පරදාර සේවනය දැන් බලන්න ඉස්සෙල්ල ගාථාවේ තුන ඉත්ති දුත්තෝ. ස්ත්‍රී දූර්ත දැන් මෙතන කියන්නේ කොහොමද? දැන් එතෙන්ද කියන්නේ මේක විවාහ වෙච්ච වේවා නොවෙච්ච වේවා. ස්ත්‍රී දූර්ත. මේ කාරණේදී කියන්නේ තමන්ගේ බිරිඳ ඉන්නවා. බිරිඳ ඉදිද්දී සතුට තියෙන්නේ පරාඹුවන්ගේ. ඒතර යා නිරන්තරයෙන් හොයා යන්නේ කවුද? පරාඹුව. පෝෂණය කරන්නේ කවුද? පරාඹුව. තමන් උපේන ධනෙ ව්‍යාපාර වලින් වේවා රජීර කියා කළ වේවා උපේන ධනෙ වැඩිපුර වියදම් කරන්නේ කාටද? පරාඹුවන්ට. බලන්න එහෙම චරිත නැද්ද කියලා පින්වත්. සමහරට ඒකට ගෙදර බිරිඳත් එක්ක හැමතිස්සෙම ඒකට ගෙදර බිරිඳ පේන්න බෑ. පේන්නේ යක්ෂණියක් වගේ. දරුවෝ පේන්න බෑ. හැමතිස්සෙම මග හරිනවා. ඇයි හිතේ සීන මාලිගාව තියෙන වෙන එකක්. තේරුණා නේද? ඒ පරාඹුවන් කරා යන්න පුරුදු වුණාට පස්සේ පින්වත්නි ගෙදර ආවට මොකද වෙන්නේ? හරි පුදුමයි. ගෙදර ආවට පස්සේ ගෙදර නෝන දැක්කට කිසි ප්‍රිය බවක් නැහැ. දරුවොත් එක්ක කතා කරන්න ප්‍රිය බවක් නැහැ. හිතේ කැරකෙන්නේ කවුද? පරාඹුව. කාලයක් යනකොට මොකද වෙන්නේ? අර දරුවන්ටත් ඒ පියා කිසි ප්‍රිය බවක් නැහැ. බිරිඳට මොකද වෙන්නේ? සැමියා කිසි ප්‍රිය බවක් නැහැ. තමන් අප්‍රිය චරිතයක් බවට පත් වෙනවා පින්වත් සන්දිට්ඨිකව. සන්දිට්ඨිකව අප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් දේශනා කළේ ඔබට මතක ඇති වසල සූත්‍රයේ පවා බුදුරජාණන් දේශනා කළා යෝ ඥාතිනං සංකානම් වා දාරේසු පතිදිස්සති සහසා සම්පියේනවා තං යඤ්ඤා වසලෝ ඉති ඥාති මිතුරන්ගේ අඹුන් වෙත සැහැසි ලෙස හෝ කැමැත්තෙන් යන කුලසිරිත් බිඳ වරද හැසිරෙන කෙනා දත යුතු වසල විලසින. ඒතර බලන්න මේ වගේ වසල ක්‍රියාවක නිරත මේ බලන්න බුදුවරු දකින්න මේ වසල ක්‍රියාව විදිහට. වසල ක්‍රියා කියලා කියන්නේ මොකද්ද? තමන් නින්දාවට පාත්‍ර වෙන, අවඥාවට පාත්‍ර වෙන, අනිත් අයගේ ගැරහුමට පාත්‍ර වෙන දෙයක් තමයි එතකොට වසල ක්‍රියා කියලා කියන්නේ. ඒතර මේ දේවල් තමන්ගේ ධනය නිසා වේවා, බලය නිසා වේවා තමන් කර කර ඉන්න පුළුවන් පින්වත්නි. කාලයක් යනකොට බලන්න තමන් අවුරුදු 50 පයින්නකොට බලන්න කෙනෙක් නැහැ. සමහර අය මහමග හිඟා කරනවා. සමහර අය මහමග හිඟා කරනවා. එතකොට බලන්න මේ ජීවිතෙත් ඒ වගේ පිළිනො ගන්න මට්ටමකටපත් වෙලා නා. ඇසුරු කරන්න කැමති නැහැ. ඊට පස්සේ ගෙදරට වැද්ද ගන්න කැමති නැහැ කිසි යම් කෙනෙක්. ඇයි බයයි කුල දරුවෝ ගින්න ගෙදරකට ගෙන්න ගන්න කැමති නැහැ. මෙයාගේ මොන හරි අකරතැබ්බයක් වෙයි කියලා බයයි ඊට පස්සේ. එතකොට මොකද වෙන්නේ? එයාව බලන්න මේ ජීවත් වෙලා ඉඳිද්දිම එයා පිළිකුල් කරන කෙනෙක් බවට පත් වෙලා දින ලෝකයා විසින්. ඒතර පිළිකුල් කරන කෙනෙක් බවට පත් වුණාට පස්සේ පින්වත්නි සසරට වැටෙනකොට මොකද වෙන්නේ? සසරට වැටෙනකොට එයා මේ සමාජයේ පිළිකුල් කරන චරිතයක්. වසලයි කියලා කියන්නේ ඒකයි. ඒතර දැන් අපි මේ ලෝකේ ඔක්කොම සියලු දෙනා සමානාත්මතාවයට ගන්න හැදුවට ධනය සමානව බෙදන්න හැදුවට සියලු දෙනාට සැලකිලි සම්මාන එකම විදිහට දෙන්න හැදුවට පින්වත්නි මේකයම් තියෙනවා සසරින් ගෙනාපු දෙයක් Tamante දේ මුණ ගස්සන්නේ. සත්කාර සම්මාන කොච්චර දෙන දේවල් කරා ඒකින යන්න උත්සාහ කළාට වීරියෙන් ඒ දේ යට මුණ ගස්සන්නේ පින්වත්නි. ඒ දේ මුණ ගස්සන්නේ. සත්කාරයේ මුණ ගස්සන්නේ. වැඳුම් පිදුම් මුණ ගස්සන්නේ එයාට. එයාට නින්දාව මුණ ගස්සයි. අවලාද මුණ ගස්සයි. අපහාසය මුණ ගස්සයි. නින්දිත විදිහට ලබන සැලකිලි මුණ ගස්සයි එයාට. ඔය වගේ සිද්ධියක් වුණා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ. සිටු කෙල්ලක් හිටියා. දියණිය පුදුම ලස්සනයි. ඒ කාලේ හැටිනම් ප්‍රධානම සිටු කුලයේ ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම ඉහළ ලක්ෂරි පවුල් ඉඳලා තියෙනවා. මධ්‍යම ප්‍රමාණි ලක්ෂරි පවුල් ඉඳලා තියෙනවා. ඒ වගේම යම් ප්‍රමාණයකට ලක්ෂරි පවුල් ඉඳලා තියෙනවා. මෙයා එතකොට මේ කෙල්ල ලක්ෂරිම සිටු පවුලක ඉහළම පැලැන්තියක සිටු දියණිය. පුදුම ලස්සනයි. ඒතර මේ වගේම ලස්සන කොල්ලෙකුට මේ කෙල්ල විවාහ කරලා දුන්නා. දැන් මේ කෙල්ලේ නැන්දම්ම ගෙදර ගිහිල්ලා නැන්දම්මට මාමට තමන්ගේ අම්මට වගේ සලකනවා. තමන්ගේ අද්දකින් උයල පිහලා දෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ සැමියා පිට ගමනක් ගිහිල්ලා ගෙදරට එනකොට පාදෝණය කළ ගෙට ගන්නේ.
ඒ කාලේ පිරිමි කොණ්ඩ වවලා තියෙනවා පින්වත්නි. කොණ්ඩේ පීරලා තියෙන මේ කෙල්ල. තමන්ම අත් දෙකෙන් කැම ටික බෙදලා අතර දෙනවා. සමහර දවසට කවනවා. එච්චර ආදරණීය බිරිඳක් විදියට, විටක සහෝදරියක් විදියට, විටක මවක් විදියට මෙතරම් සෙනෙහසින් සලකද්දි ඒ ධනයට බැරි වුණා ඒ කෙල්ලට සත්කාර ලැබලා දෙන්න. ඒ ලස්සනට බැරි වුණා ඒ කෙල්ලට සත්කාර උපද්දලා දෙන්න. ඒ කෙල්ල මේ ජීවිතේ කරන සත්කාර ටිකට බැරි වුණා ඒ කෙල්ලට සත්කාර ලැබුණ දේ උපද්දලා දෙන්න. ඇයගේ නම ඉසිදාසි. ඊට පස්සේ විවාහක අර පිරිමියට පේන්න බෑ මේ කෙල්ල. අච්චර ලස්සන වුණත් කොච්චර ධනෙ තිබුණත් මේ මෙච්චර උපස්ථාන කරද්දිත් මේ කොල්ලට පේන්න බෑ. අර දෙමාපියන්ට කිව්වා එක්ක ඉසිදාසි ගෙදරින්දී නැත්තම් මම ගෙදරින් යනවා. එහෙම නැත්තම් මං ගෙදරදී එක්ක ඉසිදාසි යන්න ඕන. අනේ මේ දෙමාපියෝ ගෙදර යවුවා ඊට පස්සේ. ඊට පස්සේ ඊට වඩාත් භාගයට ධනයක් අඩු පවුලකට විවාහ කළ දුන්නා. ඒත් ඒ විදියමයි පින්වත්නි. සත්කාර ලබන්න බෑ ධනෙට. ධනෙ තිබුණු බමනින් සත්කාර ලබන්න බෑ. ලස්සන තිබුණු පමණින් සත්කාර ලබන්න බැරි වුණා. මේ ජීවිතේ කරපු සැමියට දක්වපු තමන්ගේ නැන්දම්මට මාමට දක්වපු මේ සැලකිලි ටිකෙන් බැරි වුණා එයා සත්කාර ලබන කෙනෙක් බවට පත් කරවන්නට. ඊට පස්සේ පාරේ හිඟා කමින් ගියා කොල්ලෙක්. ඒ කොල්ලට විවාහ කරලා ගෙදර නතර කරගත්තා. මේ කොල්ලත් දාලා ගියා පින්වත්. හිඟන්නෙන් ගෙවම බැරි වුණා සත්කාර ලබන්න. ආදරේ ලබන්න. සෙනෙහස ලබන්න බැරි වුණා. අන්තිමට මේ කෙල්ල සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. හැබැයි හරි ආශ්චර්යයි. පැවිදි වෙලා සුළු කාලයක් නිකලෙස් වුණා ත්‍රිවිද්‍යා ලාභීව. පෙර ජීවිත බලනකොට තමන් කරගත් සත්කාර සම්මාන නොලබන චරිතයක් බවට පත් වෙන්න හේතුව දැනගත්ත කුමක්ද මේ? තමන් ජීවිත 7කට පෙර සල්ලාලෙක්, ස්ත්‍රී දූර්තෙක්. දැක්ක නේද මේ පරාම්බුවන් කරා යන කෙනෙක්. තමන් එහෙනම් ගැරහුන් නින්දා ලබන කෙනෙක් බවට පත් කරන්නේ නැද්ද පින්වත්නි? ඒ නිසා දිවිහිමියෙන් නිරන්තරයෙන් පන්සිල් රකින්න ගමන් අදිෂ්ඨාන කරන්න උදේ හවස සතුන් මැරුවොත් මේ ආදීනව තියෙනවා මම දිවිහිමියෙන් සත්තු මරන්නේ නැහැ කියලා. සොරකම් කළොත් මේ ආදීනව තියෙනවා මම නම් මගේ ජීවිතේට සොරකම් කරන්නේ නැහැ කියලා. වැරදිකාම සේවනයේ යෙදුනොත් එහෙම මේ ආදීනව තියෙනවා මං ඒ නිසා වැරදිකාම සේවනයේ යෙදෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලා හිතන්න. බොරු කිව්වොත් මේ ආදීනව තියෙනවා ඒ නිසා මං ජීවිතේට බොරු නම් කියන්නේ කියලා අදිෂ්ඨාන ඇති කරන්න. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කළොත් මේ විදිහ ආදීනව තියෙනවා ඒ නිසා මං ජීවිතේට මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා සිහි ආදීනව සිහි කර පන්සිල් රකින්න කුමක් නිසාද පින්වත්නි? මේ ජීවිතේ අපි නිකන් රැක්කට අපි ඊළඟ ජීවිතය ආයේ ඔය අනුතරට වැටි නොවැටි ඉඳී කියලා කියන්න බෑ පින්වත්නි. හැබැයි යෝනිසෝ මනසිකාරයත් තුළ ආදීනව හිතක් තුළ උපද්දලා සිහි කරවලා අපි යම් අකුසලයකින් වළකිනවද? ඒක අපි අකුසලයට ආයේ නොවැටෙන්න අනුග්‍රහ කරනවා පින්වත්නි. මොකද ඒකින් උපද්දන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාවක් උපද්දලා අපි යම් කුසලයක් තුළ නිරත වෙනවද? ලේසියෙන් අපි ආපහු ඒ අකුසල ගොඩට වැටෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා බොහෝම කල්පනාවෙන් අපේ ජීවිතය අපි ගත කරන්න ඕන. ලේසි නෑ මේ සසරට වැටිලා මේ වගේ දෙයක් තුළ අපි නිරත වෙන්න පුරුදු වුණොත් අපේ ජීවිතේ විනාශය කරා යනවා. අනුබුදුරයන් දේශනා කළා මේ පරාම්බුවන් යන කෙනාගේ ජීවිතේ මොකද වෙන්නේ? දවසින් දවස මොහොතින් මොහොත තමන්ගේ සැමියගෙන්, තමන්ගේ මේ බිරිඳගෙන්, තමන්ගේ දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් පිරිහෙනෝ ඉස්සෙල්ලම. ධනෙ පිරිහිලා යනවා. තමන්ගේ යාළු හිත මිත්‍රාදීන්ගෙන් පිරිහිලා යනවා පින්වත්නි. ලේසි පාසු නෑ. ඒ කෙනාගේ ජීවිතය රැක ගන්නවා කියන එක. දැන් බලන්න ඔය ගාථා දෙකක්. බලන්න ඊළඟ ගාථාවේ තියෙන පින්වත්නි ස්ත්‍රී මුල් කරගෙනමයි. කොහොමද මේ ගාථාව? දැන් දෙවිවරු කියනවා ඉතිහේතම් විජානාව නවමෝසෝ පරාභවෝ දසමම් භගවා බ්‍රෝහිකින් පරාභවතෝ මුඛං නවවන කරුණ පිරිහිනාද දැනගතිමු පින්වත් භගවතානි අපි පිළිගතිමු දසවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු වදහල මැනව අදරින් ඉල්ලා සිටිමු අතීත යොබ්බනෝ පෝසෝ වානීති තිම්බ රුත්තනින්
තස්සා ඉස්සන සූපති තම්පරා භවතු මුඛං. ඕම් බලන්න ඊළඟ හානිය පින්වත්නි. කුමක්ද? අතීත යොබ්බන යෝම් බව ඉක්මවා ගිහිල්ලා. දැන් වයස මුහු කරා ගිහිල්ලා. දැන් හොඳටම වයසයි. හැබැයි මොකද වෙන්නේ? එයාගේ ආනීති කියන්නේ ගෙන එනවා. පෝෂෝ කියලා කියන්නේ පෝෂණය කරනවා. මොනවා ඒ කෙනෙක්ද? තිම්බරුත්තනින් කියලා කියන්නේ පින්වත්නි මේ බොහෝම ලඳ බොළඳ වයසින් අඩු ස්ත්‍රියක් ගේනවගෙන පෝෂණය පිණිස. වයස 60යි 70යි. ගේන 15 20 කෙල්ලෝ. ඊට පස්සේ මොකද ගෙනල්ලා? තස්සා ඉස්සන සුපති. එළි වෙනකන් ඇහැරගෙන ඉන්නවා බයයි. ඇයි වයසක ස්ත්‍රිය වයසක මිනිස්සෙක් තරුණ ස්ත්‍රියක් ගෙනාවට පස්සේ කොයි වෙලාවෙ බයේ ඉන්නේ වෙන මිනිස්සෙක් කියයි කියලා. මොකද වයසත් එක්ක ඒ ස්ත්‍රියට ඒ පුරුෂයා ගැන කැමැත්තක් උපදින්නේ. අර පුරුෂයා මොකද එළි වෙනකන් රැ වෙනකන් ඉරිසියාවෙන් ඉන්නවා නිින්දක් නැහැ. ඉරිසියාවෙන් ගත කරනවා නිින්දක් නැහැ. නැද්ද බලන්න? මේ ලෝක ප්‍රසිද්ධයි කොච්චර ඔහොම තියෙනවද පින්වත්නි? වයසට ගිහිල්ලා තරුණ ස්ත්‍රීන් විවාහ කරගන්නවා. ඊට එක පැත්තකින් විශාල වියදම්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ජීවිතේ නිින්දක් නැහැ. නිින්දක් නැතිකම්ම ඊළඟ ජීවිතේ ඊට පස්සේ ඊළඟ දෛනික කටයුතු ටික මොකද වෙන්නේ? ඔක්කොම විනාශ වෙලා යනවා, අඩාල වෙලා යනවා පින්වත්නි. ඊර්ෂ්‍යාවෙන් දවස ගත කරක එයා කටයුතු කරනවා කියනවා නිින්දක් නැහැ, සමහරට කෑමක් නැහැ, බීමක් නැහැ. දැන් බලන්න ඔබ අහලා තියෙන ජූජක බමුණා. ඒත් එහෙමනේ. ওই තරුණ ස්ත්‍රියක් නේ විවාහ කරගෙන හිටියේ. ඉතින් මේ තරුණ ස්ත්‍රියට රැකවල් දෙන්නනේ ඊට පස්සේ මොකද වුනේ? ගියේ මේ සේවක කාරකාදීන් හොයන්න ගියේ ඊට පස්සේ පින්වත්නි. ඔබට මතක ඇති වෙස්සන්තර ජාතකයේ සිද්ධිය. ඒතර බලන්න මේ ජීවිතේ තමන්ගේ ජීවිතේ මහා විලාපයක් බවට පත් කරගන්නවා. ඇයි මේ තමන්ගේ වයසට ගැළපෙන විදියට ඒ විවාහ කටයුතු නොවන නිසා පින්වත්නි. වයසට ගැළපෙන විදියට. ඉතින් බලන්න මේ සියලු ව්‍යසනයන්ට පත් වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ පින්වත්නි කුමක්ද? තමන්ගේ ප්‍රඥාව මදකම තමයි පින්වත්නි. ප්‍රඥාව මදකම. පින්වත්නි හරි ආශ්චර්යයි. මෙච්චර ස්ත්‍රීන්ට ඇලිලා විනාශ වෙන ලෝකේ අපේ මහා බෝසතාණන් වහන්සේගේ ජීවිතය පින්වත්නි ආශ්චර්යයි. ඒක පුදුම සහගතයි, හිතා ගන්න බෑ. මේකේ බොහොම ලස්සන ජාතක කතාවක් මට හම්බුණා. තේලපත්ත ජාතකය කියලා පින්වත්නි. ඒතර මේ තේලපත්ත ජාතකයේ බොහොම ලස්සන සුන්දර විස්තරයක් තියෙනවා. මේ බරණැස්පුරේ ඒ කාලේ බ්‍රහ්මදත්ත නමින් රජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒතර මේ බරණැස් රජුරවන්ට පුත්‍රයෝ පින්වත්නි 100ක් විතර හිටියා. අපේ මහබෝසතාණන් වහන්සේ ඒ 100 වෙනියා බාලයා. දවසක් මහබෝසතාණන් වහන්සේ කල්පනා කළා දැන් මට බොහෝ සහෝදරයෝ ඉන්නවා. ඒ නිසා මේ නගරේ මේ කුලසන්තක රාජ්‍යයක් මට ලැබෙන එකක් නම් නෑ හැබැයි. කෝකටත් එතකොට මේ රජමාලිගාවට නිරන්තරයෙන් වඩිනෝ පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේලා දානෙට වඩිනවා. මහබෝසතාණන් වහන්සේ කල්පනා කළා එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේ මේක ਵਿਚාරන්න ඕන. උන්වහන්සේලා ඉතින් අනාගතය දන්නවනේම කියලා මොකද කරේ? පසේ බුදුරජාණන් වහන්සේලා දානෙට ගෙදර වැඩියට පස්සේ කුමාරයා මොකද කරේ? පැම් බඳුනක් අරගෙන ගිහිල්ලා පාදෝවණය කළා. උන්වහන්සේලා මේ ගෙදරට වැඩියට රජමාලිගාවට වැඩියට පස්සේ වාඩි වෙන්න හරි ගස්සලා මේ පිළිබඳ විමසුවා. ඒතර පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුමාරය මේ නගරේ රාජ්‍ය නම් ඔබට කොහොමත් ලැබෙන්නේ නැහැ කිව්වා. හැබැයි නමුත් 123 දුර ගන්ධාර රටේ තක්ෂිලා කියලා නගරයක් තියෙනවා. ආන්නේ රටට යාගත්තොත් නම් අද ඉඳලා 7 වෙනි දවසේ නම් ඔබට ඒකාන්තයෙන් රජකම ලැබෙනවා කිව්වා. හැබැයි කුමාරය ගමන නම් බොහොම දුෂ්කරයි කිව්වා. මහා වත්තනීය නැමැති වනාන්තරයේ මැදින් ඇති දුෂ්කර පාරේ ගියොත් ඒ මාර්ගය යොදුන් 100ක් යන්න තියෙනවා කිව්වා.
ඒ විතරක් නෙවෙයි කිව්වා යොදුම් 50ක් දුරින් යන්න පුළුවන් කෙලින් පාරකුත් තියෙනවා කිව්වා. හැබැයි අමනුෂ්‍ය කාන්තාරයක් මැනින් තමයි ඒ ගමන යන්න තියෙන්නේ. ඒ ගමනේ අතරමඟ යකින්නයෝ බොහෝම ඉන්නවා කිව්වා. ඔවුන් නොයෙක් වෙස් ගන්නවක ලස්සන ගෙවල් මවනවක සුව පහසු යහම් මවනවා කිව්වා. දිව්‍යාංගනාව වගේ ලස්සන රූප මවාගෙන පාරේ යන පුරුෂයන්ට මధుර වචනෙන් අමතනවා කිව්වා. ඊට පස්සේ මොකද කිව්වේ? බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ එතකොට බෝසතාණන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාගේ අවවාද ගත්තු මට මොකටද එහෙම යකින්නෝ දිහා බලන්නේ? ඒ නිසා මං ඉන්ද්‍රිය দমনය කරගෙන මම මගේ ගමන යන්නම් කිව්වා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් මේ යක්ෂයන්ගෙන් ආරක්ෂාව ලබන ගාථාවකුත් ඉගෙන ගත්තා. ඉගෙනගෙන අපේ දැන් මහ බෝසතාණන් තමන්ගේ පරිවාර සම්පත්තිය හිටියා. ඒ පිරිසට කිව්වා එහෙනම් දැන් මම තක්ෂිලාවට යනවා. ඔයගොල්ලෝ මෙහි ඉන්න. එතන ඉන්න පිරිසගෙන 5 දෙනෙක් වුණේ අපිත් එනවා කිව්වා. දැන් ඔන්න 5 දෙනෙකුත් පින්වත්නි ගමනට සූදානම් වුණා ඊට පස්සේ. ඒතර පින්වත් දැන් එතකොට අපි මහ බෝසතාණන් වහන්සේ කොන එන්න නම් එපා මේ ගමන දුෂ්කරයි යකින්නෝ පිරිවරාගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට බේරෙන්න බෑ. මම ඉන්ද්‍රිය দমনය කරගෙන මම මගේ පාඩුවේ මගේ ගමන යනවා කිව්වා. නැත්නම් මහ බෝසතාණන් වහන්සේ රෙඩ් ලයිට් එක දුන්නා. මේ යාළුවෝ ටික ඇහුවේ නෑ. ගමනට එකතු වුණා. ඊට පස්සේ පින්වත්නි දැන් ටික දුරක් යනකොට යකින්නෝ පිරිසක් බොහොම ලස්සන කාන්තාවෙස් මවා ගත්තා. කාන්තාවෙස් මවාගෙන දැන් ඉන්නවා. එතකොට මොකද උනේ මේ බෝසත් කුමාරයා දැන් මේ කල්ප කිව්වා වුණ මිත්‍රුණි දැන් පළවෙනි තැන උන අහුවෙලා ඉන්නේ. මේ අය නම් අනිවාර්යයෙන් මේ යක්ෂණියෝ. අහුවෙන නම් එපා කිව්වා. මෙහෙම කියද්දී එක තරුණයෙක් කියනවා අර ස්ත්‍රීන්ට ඔන්න බලන්න ස්ත්‍රී ලෝලත්වයෙන් සසරට වැටෙනකොට වෙන හානිය පින්වත්නි. අපි දන්නේ අපේ ජීවිතයට කුමන දේට මේ දේවල් සම්බන්ධ කරනවද කියන දන්නේ. නමුත් අපේ ජීවිතේ තමයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ සසරේ මේ පුරුද්ද හදාගෙන නම් තියෙන්නේ. අපට අදාළ තැනදී අපට පුරුද්ද කඩා ගන්න බැරි කමයි තියෙන පින්වත්නි. හරි පුදුමයි තරුණයා කියන දැන් බිම වැටුණා. අනේ මට නම් මෙතන යන්න බෑ මගේ කකුලට දෙනවා කිව්වා. මහ බෝසතාණන් සිහිපැදු මං කිව්වා නේද? නෑ එහෙම එකක් නෙමෙයි මගේ මේ කකුලට දෙනවා කිව්වා. ඕන්න එහෙනම් මම වක් කියන්නේ නෑ. හරි මං ටිකක් වෙල වේ කරගෙන එන්නම් කිව්වා. පළවෙනි කොල්ල අහු වුණා. දැක්ක නේද පින්වත්නි? මේ වගේ තරුණ දරුවන්ගේ ජීවිත ගත්තොත් අවුරුදු 12 13 ඉඳන් පටන් ගන්න මේ වගේ සිද්ධිවලට. නැද්ද බලන්න? අවුරුදු 12 13 ඉඳන් මේ වගේ ප්‍රශ්න වලට පැටලුණාට පස්සේ පින්වත්නි අධ්‍යාපනයේ තමයි ඉස්සෙල්ලම තට්ටු වෙන්නේ. ඊට පස්සේ අධ්‍යාපනයේ ලබන තමන්ගේ වයස තමන් ඉක්මවා යනවා. ඉක්මවා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පින්වත්නි තමන්ට තේරෙනකොට තමන් බොහෝ දුර දිග ගිහිල්ලා වැඩි. ඊට තව ටික දුරක් යනකොට බොහොම ලස්සන අර දැන් අර මේ ස්ත්‍රී අර යක්ෂණිය ටික මේ පුරුෂයා මරාගෙන කෑවා. දැන් මෙහෙම සිද්ධි ලෝකේ තියෙනවා පින්වත්නි. අද ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ සිද්ධි ප්‍රකට නැත්තේ ඇයි කියලා. මේ වගේ සිද්ධි අද ප්‍රකට නොවුනාට පින්වත්නි මේවා අද මනුෂ්‍ය ශරීරවලට වැහිලා මේවත් සිදුවෙන සිදුවීම් තියෙනවා පින්වත්නි. මේක ආටානාටි හොඳට පැහැදිලි වෙනවා. වෛශ්‍රවණ දිව්‍ය රාජය බුදුරජාණන් වහන්සේට කියා සිටින ස්වාමීනි භාග්‍යතුන් වහන්සේත් ගැන පහන් සිත් උපදවගත්තු අමනුෂ්‍යයොත් ඉන්නවා කියලා. භාග්‍යතුන් වහන්සේ ගැන තරහ සිත් උපදවගත්තු අමනුෂ්‍යයොත් ඉන්නවා කියනවා. එතකොට මේ තරහ සිත් උපදවගත්තු අමනුෂ්‍යයේ සිටින්නේ කුමක් නිසාද? සතුන් මැරීමෙන් වැළකීම පිණිස දහම් දෙසීමයි කියනවා. එන සතුන් මැරීමෙන් වැළකීම පිණිස දහම් දෙසන එකට ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක යම් අමනුෂ්‍යෙක් අමනාප නම් ඒකෙන් තේරෙන්නේ කොහොමද? සතුන් මැරීමෙන් සතුටු වෙන අමනුෂ්‍ය පිරිසක් ඉන්නවා. සොරකමින් වැළකීම පිණිස දහම් දෙසීමයි කියනවා. වැරදි කාම සේවනයෙන් බොරුවෙන් මත්පැනින් වැළකීමන දහම් දෙසීමයි කියනවා. එහෙනම් මේ වගේ වළකින දහම් දෙසනකොට යම් පිරිසක් නොපිරෙන පිරිසක් අමනාප වෙනවා නම් ඒකේ අදහස වෙන්නේ මොකද්ද? හොරකමින් සතුටු වෙන පිරිසක් ඉන්නවා.
වැරදි කාම සේවනයේ සිදු වෙනකොට ඒකෙන් සතුටු වෙන අමනුෂ්‍ය පිරිසක් ඉන්නවා. බොරුවෙන් මත්පැනින් සතුටු වෙන අමනුෂ්‍ය පිරිසක් ඉන්නවා. ඒ නිසයි පින්වත්නි ආටානාටි ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ සංඝයාට අනුදනින්න කියලා වෛශ්‍රවණ දිව්‍ය රාජයා කියා සිටින්නේ. ආටානාටි ආරක්ෂාවෙන් ක්‍රමයට පින්වත්නි. ඒ නිසා මේ දිනපතා දවසට එක සැරයක් හරි ආටානාටි ආරක්ෂාව ගෙදර සජ්ජායනා වෙන්න ඕන පින්වත්නි. ඒක මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට බොහෝ රැකවරණය උපද්දලා දෙන්න හේතුවක් බවට පත් වෙනවා පින්වත්නි. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඊට පස්සේ අර අමනුෂ්‍යෝ ටික මොකද වුනේ? ආයි තව තැනක ඉස්සර මේ කුමාරයේ කට්ටිය යනකොට තව තැනක ඉස්සරහින් බොහොම ලස්සන මිහිරි ගී ගායනා සහිත බොහොම හඬ මුසු කළා. දැන් මෙතන සින්දු කියන තැනක් හදාගත්තා. තව එක් කොල්ලෙක් මොකද උනේ? එතන läග්ගා. ඒ කොල්ලා එතනින් විනාශ වෙලා ගියා. තව ටිකක් ඉස්සරහට ගියා. යනකොට මොකද උනේ? බොහෝම සුවඳවත් වූ මිහිරි සුවඳ දෙන සුවඳවත් වූ කරඬු සහිත තැනක් මවා ගත්තා. තව කොල්ලෙක් එතෙන්ට අහු වුණා පින්වත්නි. එයත් මැරුවා. තව ටිකක් දුර යනකොට අරගොල්ලෝ ඉස්සරහට ආයෙත් ඇවිල්ලා බොහොම ප්‍රණීත ආහාර පාන මවා ගත්තා. එතකොට එතන මොකද උනේ? තවත් කොල්ලෙක් එතනට ගිහින් සෙට් වුණා. එයා එතනින් විනාශ වුණා. ඊට පස්සේ අරගොල්ලෝ ගිහිල්ලා තව පිරිසක් ඉස්සරහට ගිහිල්ලා බොහොම ලස්සන මේ පුංචි ගියක් හදාගෙන ලස්සන කන්‍යාවක් මවාගෙන ඉන්නවා දැන් එතන. එතකොට මේ විවේක ගන්න ආරාධනා කළා. දැන් ඉතුරුලා තියෙන බෝසතාණන් වහන්සේ තව එක කොල්ලයි. ඒ කොල්ලත් එතෙන්ට ගියා. අන්තර බෝසතාණන් වහන්සේ විතරයි පින්වත්නි ඉතුරුනේ. බෝසතාණන් හිතෙන් වලින් බේරුණා. එතකොට පින්වත්නි දැන් බෝසතාණන් තනි වුණාට පස්සේ එක යකින්නියක් කල්පනා කළා මේක නම් මහා ඇට්ටරෙක්. කිසිම කිසිම මායාවකට අහු වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි මම මේක අල්ල ගන්නවා කියලා. ඒක දැන් යක්ෂණියක් බොහොම ලස්සන ස්ත්‍රියගේ වේශි මවාගෙන බෝසත් කුමාරයාගේ පිටිපස්සෙන් යනවා පින්වත්නි. වනාන්තරේ දැන් අවසන් වෙද්දිච්ච යනවා. බෝසතාණන් වහන්සේ මේ හැක් කරලා බලන්න පිටිපස්සේ හැරිලා බලන්න. මෙහා එනවා පිටිපස්සේ. එතකොට දැන් මිනිස්සු මුණ ගැහෙනවා දැන්. මිනිස්සු මුණ ගැහෙනකොට අහනවා කවුද ඉස්සරහ යන පුරුෂයා? අනේ අයියේ මගේ ස්වාමි පුරුෂයෝ යන්නේ මාත් එක්ක අමනාප වෙලා. දන්නේ නැත්නම් අමනාප වුණාට පස්සේ ඊට පස්සේ බෝසතාණන් වහන්සේ පිටිපස්සේ හැරිලා කියනවා නෑ නෑ ඔය යක්ෂණිය මගේ මේ බිරිඳ නෙමෙයි. ඊට පස්සේ මේ කෙල්ල කියනවා ඔහොම තමයි ඉතින් තරහ ගියාට පස්සේ ඔය විදිහට බයිනව නෙව. දැන් මිනිස්සු පුදුමේ මවිතටපත් වෙලා බලන් ඉන්නවා මෙච්චර ලස්සන සුන්දර ස්ත්‍රියක් දාලා මේ තරුණයා කිසි වගක් නැතුව යනවා. දැකලා පුදුමයටපත් වුණා පින්වත්නි. මවිතටපත් වුණා. ඊට පස්සේ මොකද වුනේ? කියනවා ටිකක් දුර ගිහිල්ලා ඉවරලා අන්තිමට දැන් මේ කියන සමහරලාට බොහොම ලස්සන කාන්තාවගේ වේශයෙන් සමහරලාට ගැබිනියක්ගේ වේශයෙන් විවිධ අයුරින් මවාගෙන අනිත් මිනිස්සුන්ගේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගනිමින් බෝසතාණන් වහන්සේට නිඳා කරමින් දැන් ගමන යනවා. අන්තිමට රාත්‍රියේ දැන් උදා වේගෙන ඉන්නේ. අම්බලමක නතර වුණා. දැන් මේක ආරංචිය ගියා රටේ රජතුමාට. රටේ රජතුමා හොයලා බැලුවා. කට්ටිය දාවලා බලනකොට කිව්වා මේ දැන් මේ බෝසතාණන් වහන්සේ අම්බලමේ ඇතුලේ ඉන්නවා. අර ගාථාව කියලා ආරක්ෂා කරගෙන දැන් මේක ඇතුලට එන්න බෑ මේ යක්ෂණියට. පිට ඉන්නවා. ඉතින් රජතුමාට මේ සිද්ධිය විස්තරේ ගිහින් කිව්වා. දැන් යක්ෂණියක් කියලා කිව්වට පිළිගන්නේ නැහැ කට්ටිය. ඊට පස්සේ මොකද උනේ? රජතුමා කල්පනා කළා එහෙනම් පුරුෂයෙක් නැහෙනේ. හරි එහෙනම් මේ මගේ මේ රාජවාසලට එක් කරගෙන එන්න කිව්වා. රජතුමා අහුණා පින්වත්නි. රජතුමා ඊට පස්සේ මොකද කළේ? මේ ස්ත්‍රිය තමන්ගේ රජවාසලට ගෙන්න ගත්තා. දැන් කොහොම හරි මේ රාත්‍රිය උදා වෙද්දී රාගයෙන් පොළඹවා ගත්ත රජතුමා. පොළඹවාගෙන අන්තිමට ඊට පස්සේ කියනවා දැන් මේ මාව අද ඔබ අගමිහිසියක් කරගත්තාට මේ රටේ තොටේ මිනිස්සු ඇතුළත්පුර අන්තපුර කාන්තාව කිසි කෙනෙක් දන්නේ නැහැ මං කවුද කියලා. ඒ නිසා මට විවිධ දේවල් කියන්න පුළුවන්. ඒ නිසා මට මේ රාජ්‍යයට අනසක පතුරවන්න දෙන්න කිව්වා.
නෑ ගමේ මිනිස්සු නගරේ මිනිස්සුන්ට ඔබට කියන්න කිසි දෙයක් නැහැ. ඔය ගැන බය වෙන්න එපා කිව්වා. ඒ නිසා මේ රාජ්‍ය රණසක පතුරවන්න ඕනේ නැහැ කිව්වා. එහෙනම් අඩු ගානේ මේ ඇතුලේ රාජමාලිගාවේ මේ කට්ටිය මට අනම්මනම් කියයි. අඩු ගානේ ඒකවත් අනසක පතුරවන්න දෙන්න කිව්වා. ඒක නම් කමක් නැහැ කිව්වා. ඊට පස්සේ මොකද උනේ? අර අමනුෂ්‍යයාට වසඟ වෙලා රාගෙන් මුසපත් වෙලා රජ්ජුරුව මොකද උනේ? දැන් මුළු අනස රාජ මන්දිරේ මානසික යක්ෂණයට පවර්ලා දැන් තියෙන්නේ. ආන්තර නින්දට යවන්න සැලැස්සුවා. අන්තර මොකද උනේ පින්වත්නි? රජතුමා අර රාජ අන්තපුර ద్వාරේ ඔක්කොම සියලු දෙනා මැරුවා. මරලා මිනිමස් කාලා සත්තු පවා පලා ගියා පින්වත්නි. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ හරි පුදුමයි පින්වත්නි. දැන් රටේ මිනිස්සු බලන උදේ දොර අරින්නේ නැහැ. මිනිස්සු කොහොමද දොර කැඩුවා? බලනකොට කිසි කෙනෙක් නැහැ. ඇටකට ගොඩ විතරයි. මිනිස්සු අතර කටින් කට කතාව ගියා. අර පුරුෂයාන මහා අද්විතීය පුරුෂයෙක් අපේ රජතුමාර ස්ත්‍රීට අහුණා. අර පුරුෂයා බොහොම ලස්සනට ඉන්ද්‍රියන් රැක්ගෙන මේ දක්වාම ගමනාවනේ. එහෙනම් මේ රටේ නියම රජු වෙන සුදුසුම කෙනා කවුද? අර ස්ත්‍රීට අහු නොවෙච්ච අර පුරුෂයා තමයි කියලා මහබෝසතාණන් වහන්සේ ගෙනල්ලා රජවාසලේ රජ කරා. ආශ්චර්යයි පින්වත්නි. ඒ නිසා මේ සසරේ යනකොට පින්වත්නි මේ අපේ ඇහෙන් පේන රූප වලින් අපි කොච්චර වල්මත් කරවන්න පුළුවන්ද? කණෙන් අහන ශබ්ද වලින් අපි කොච්චර මත් කරනවද? නාසයට ගේන ගඳ සුවඳෙන් අපි කොච්චර මුලා කරනවද? දිවට ගේන රසයෙන් අපි කොච්චර මුලා කරනවද? කයට සම්බන්ධ කරන පහසින් අපි කොච්චර මුලා කරනවද පින්වත්නි? මුලා කළා මනසට එන අරමුණින් අපි කොච්චර මුලා කළා අපේ ජීවිතේ ලෞකිකව විනාශ කරනවා ලෝකෝත්තර විනාශ කරනවා පින්වත්නි. ඉතින් ඒ නිසා මේ උතුම් දහම් බණපද පින්වත්නි අපේ බුද්ධ ශාසනයේ කාලේ කොච්චර පිළිසරණක්ද මේ වගේ උදාර නුවණක් ප්‍රඥාවක් උපදව ගන්න අපට වාග්යක් උදා වෙනවා. මේ ධර්ම දානෙ දෙන පිළිසෙට කොච්චර උදාර පිනක්ද පින්වත්නි. ඒ නිසා මේ ධර්ම දානෙ දෙන ඇත්තන් සියලු දෙනාටම සසර පුරා සිහි මුලා වෙලා ප්‍රමාද වෙලා ඉඳිද්දී තමන්ගේ ජීවිතේ නුවණ උපදවාගෙන සිහි නුවණින් කටයුතු කරන්නට අද මේ රැස් කරගත් උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙසෙන පින්වත් ගයාන් හේමදාස් පින්වත් මහත්මයා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන ඔක්තෝබර් මාස 6 වෙනි දින උපන් දිනේ සමරන එස් හේමදාස පින්බර බියානන්ද නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් අදහස මුල් කරගෙන ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරුන්ට සුමන සමන් දිව්‍ය රාජයාට ආලවක දෙවියන්ට ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ විහාරය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරියේ ධම්මදේව ස්වාමීන් වහන්සේටත් ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් විකාශන දායකත්වයෙන් වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මය අවබෝධ කිරීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය 2017 ජූලි මාස 6 වන දින මිය පරලෝකීය මණිකී සමරකෝම් පින්බර මෑණියන්ට
මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙසෙන පින්වත් ගයාන් හේමදාස පින්වත් මහත්මයාට ඔක්තෝබර් මාස 6 වෙනි දින උපන්දිනයේ සමරන එස් හේමදාස පින්බර පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.